සම්මා සම්බුදු සරණයි. ලංකාවේ ප්‍රථම දිනපතා බෞද්ධ ප්‍රවෘත්ති විකාශය සුසන්දේශ තුලින් ඔබ හමුවන මම චතුර කනිෂ්ක. ප්‍රථමයෙන්ම අවධානය පුවත් සිරස්තල වෙත. දෙවන පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍යානුග්‍රහයෙන් පවත්වන ප්‍රථම කටින මහෝත්සවය සෝමාවතී පුදබිමේදී ජනපති ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාතට පැන වූ වැඳිරි නීතිය ඉවත් කළත් දිස්ත්‍රික්ක කිහිපයක පොලිස් වසම් තවදුරටත් හුදකලා කෙරෙයි. එම ප්‍රදේශවලින් කිසිවෙකුටත් පිටවීමට හෝ ඇතුළුවීමට අවසරයක් නොමැත. COVID-19 වෛරසයෙන් ආරක්ෂා වීමට සම්බෝධි විහාරස්ථානයේ ආරම්භ කළ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක වෙයි. මෙරට ප්‍රධාන රූපවාහිනී මාධ්‍ය නාලිකාවනුත් ඒ වෙනුවෙන් සහයෝගය. මෙරට 18 වන ගුවන් හමුදාපතිවරයා ජයශ්‍රී මහා බෝධින් වහන්සේගෙන් ආශිර්වාද ලබා ගනී. රාජ්‍ය කටින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහා මංගල්‍ය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික පොළොන්නරුව සෝමාවතී පුදබිමේදී ඊයේ පෙරවරුවේ පැවැත්වුණා. දෙවන පරාක්‍රම බාහු රජ සමයෙන් පසුව රාජ අනුග්‍රහයෙන් කටින මහෝත්සවයක් පැවැත් වූ ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනුකූලතාවය ඇතිව සංවිධානය කළ කටින චීවර පූජා මහෝත්සවය වෙනුවෙන් ඓතිහාසික පොළොන්නරුව සෝමාවතී පුදබිමට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෝමාවතී රාජමහා විහාරාධිපති පූජ්‍යපාද පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. බුද්ධ පූජා පෙරහරට සහ පූජාව පිළිගැන්වීමේ ආගමික වතාවත්වලට ජනාධිපතිවරයා සහභාගී වූ අතර කඨින චීවරය පඬු පෙවීමේ මහා මංගල්‍යයටද ජනාධිපතිවරයා එක්ව සිටියා. දහවල් පැවති සංඝගත දක්ෂිනාවෙන් අනතුරුව කඨින චීවරය සංඝසතු කොට පූජා කිරීමද ජනාධිපතිවරයා විසින් සිදු කළා. ශාමෝපාලී වංශික මහානිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඩිරුවේ ශ්‍රී උපාලි අනුනාහිමියන් පුණ්‍යෝත්සවයේ ප්‍රධාන අනුශාසනාව සිදු කළ අතර රාජ්‍ය මාතෘන් අතර පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රාජ්‍ය කඨින පූජෝත්සවය මේ 21 වන සියවසේ මෑත කාලේ අවුරුද්ද පුරා පැවැත්වෙන පින්කම් අතර කඨින පූජෝත්සව කියන නම ඇහුණට මෑත ඉතිහාසයේ රාජකීය රාජ්‍ය කඨින මහෝත්සවය කියලා අපට අහන්න ලැබුණේ බොහොම කාලයකින්. යම් යම් උත්සව තියෙනවා රජයේ අනුග්‍රහය රාජ්‍ය වෙසක් උත්සවය රාජ්‍ය හිසතෙල් ගෑමේ මහෝත්සවය ආදී වශයෙන්. හැබැයි මේ කඨින පූජෝත්සවයට රාජකීයත්වයක් ලැබුණේ බොහොම කාලයකින්. වර්තමාන ජනාධිපතිතුමා එදා රුවන්වැලි සෑයේ දියුරුම් වීම මා හිතන්නේ අර්ථවත් වුණ එක වැදගත් අවස්ථාවක් තමයි මේ අද සෝමාවතී රජමහා විහාරයේ පැවැත්වෙන රාජකීය කඨින මහෝත්සවය. ඒ නිසා අපේ ජනාධිපතිතුමා විශේෂයෙන් මේ කාර්ය බහුල අවස්ථාවේ විශාල වගකීමක් තිබෙන අවස්ථාවේ අපේ රටේ ජනතාව මානසික වශයෙන් වැටෙන අවස්ථාවක ඔවුන් දිරිමත් කිරීම සඳහා මේ පින්කම යෙදීම ඉතා වටිනවා.
අද උදෑසන 5 සිට බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය ඉවත් කළ අතර කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල සහ කෑගල් යන දිස්ත්‍රික්කවල පොලිස් වසම් කිහිපයක් තවදුරටත් හුදකලා කර තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශවලින් කිසිවෙකුටත් පිටවීමට හෝ ඇතුළුවීමට නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මෙසේ හුදකලා කර තිබෙන්නේ ඒ ප්‍රදේශයෙන් ආසාදිතයින් බිහි වෙච්ච නිසා ඒ වගේම තවදුරටත් බිහිවීමට අවස්ථාව තිබෙන නිසා ඔවුන් මගින් අනික් ප්‍රදේශවලට මේ රෝගය පැතිරීමට අවස්ථාව තියෙන නිසා ඒ අනුව හුදකලා කිරීම යන සිද්ධාන්තේ නැත්නම් ලොක්ඩවුන් කිරීම යන සිද්ධාන්තයේ මූලික අරමුණ වන්නේ කිසිවෙකුට එම ප්‍රදේශය ඇතුළට යන්න බෑ. ඒ වගේම කිසිවෙකුට ඒ ප්‍රදේශ වලින් පිටතට පැමිණීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ලංකාවේ පොලිස් බල ප්‍රදේශ 494ක් තියෙනවා. 25ක් තමයි මේ ආකාරයට ලොක්ඩවුන් කර තිබෙන්නේ. නමුත් ඉතිරි ප්‍රදේශවල කටයුතු නිරෝධායන රීතීන් වලට අමතරව සාමාන්‍ය තත්ත්වයන් යටතේ පවත්වාගෙන යාමට පුළුවන්. නමුත් එම කාර්ය මණ්ඩල නිරන්තරයෙන් නිරෝධායන රීතීන් අනුගමනය කරන්න ඕනේ. තමන්ගේ කාර්යාලය, සේවා ස්ථානය, ෆැක්ටරිය අද දින විවෘත කරනකොට හැම වෙලෙම පරීක්ෂා කරන්න මේ කාර්යාලය ඇතුලේ, ෆැක්ටරිය ඇතුලේ, පරිශ්‍රය ඇතුලේ දුරස්ථභාවයේ තියාගෙන වැඩ කරන්න පුළුවන්ද? යම්කිසි පාරිභෝගික සේවාවක් සපයනවා නම් පාරිභෝගිකයා සහ තමන්ගේ සේවකයා අතර දුර ප්‍රමාණය තියනවාද? පොලිම කොහොමද තියෙන්නේ? සෞඛ්‍ය සිරිත් මොනවද අනුගමනය කරන්න ඕනේ? අත හොද ගන්න ස්ථානයක් පිළිල කරලා තියනවාද? හැමෝම අත් පිරිසුදු කරගෙනද ඇතුළු වෙන්නේ? හැමෝම මුඛාවරණයක් පැනඳලාද ඇතුළු වෙන්නේ? ඇතුළු වෙන අයගේ උෂ්ණත්වය පරීක්ෂා කරන්න යම් කෙනෙක් යොදවලා තියනවාද? ඇතුළු වෙන අය පිළිබඳව ලේඛනයක් පවත්වාගෙන යනවාද? මේ කරුණු අනිවාර්ය වෙනවා. ඒ වගේම සුපිරි වෙළඳසැල් අනිකුත් වෙළඳසැල් පවත්වාගෙන යාම පිළිබඳව වෙනම නිර්ණායක තියෙනවා. මේ නිර්ණායක වලට අනුගත වෙලා කටයුතු කරන්න ඕනේ. මේවා ඔක්කොම නීතියක් බවට පත් වෙලා තියෙනවා 2020 ඔක්තෝබර් 15 වෙනිදා ගැසට් නිවේදනය මගින්. ඒ ගැසට් නිවේදනයට පරිබාහිරව යමෙක් කටයුතු කරනවා නම් ඒ අයට විරුද්ධව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. සෞඛ්‍ය අංශ සමග එකතු වෙලා පොලිසිය මේ වැටලීම් කිරීමට බලාපොරොත්තු වෙනවා. ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වෙළඳසැල්, වෙනත් ආයතන, කර්මාන්තශාලා, රජයේ පුද්ගලික කාර්යාල පවත්වාගෙන යාමේදී ගැසට් නිවේදනයේ සඳහන් ආකාරයට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී නිරන්තරයෙන් දුරස්ථභාවය තබා ගන්න, ඒක මගින් රියදුරා ඒ වගේම සහායකයා මේ හැමෝගෙම අන්‍යෝන්‍ය වගකීමක් බවට පත් කරගෙන කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම ඇදිරි නීතිය ඔක්තෝබර් 4 වෙනිදා පනවලා මේ වන විට අවසන් වුණා. මේ ඇදිරි නීති කාලය තුල අද උදෑසන 5 දක්වා ඔක්තෝබර් 4 වෙනිදා අපි 2923 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දිනේ පමණක් අද දින උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුල 91 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම වාහන 438ක් පොලිස් භාරයට ගෙන තියෙනවා. ඊයේ දිනේ විතරක් වාහන 12ක් පොලිස් භාරයට ගෙන තියෙනවා. මීට අමතරව මුහුණු ආවරණ නොපැළඳීම, දුරස්ථභාවයේ තබා නොගැනීම සම්බන්ධයෙන් 120ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මේ සියලු දෙනාට එරෙහිව ඉදිරියේදී අධිකරණවල නඩු පවරනවා. එම නඩුවකදී වරදකරුවන තැනැත්තෙකුට රුපියල් දසදහසක දඩයක් සහ 6 මාසක හිර දඬුවමක් හෝ ඒ දෙකෙන්ම දඬුවම් කිරීමේ හැකියාවක් අධිකරණයට තියෙනවා. මීට අමතරව නිරෝධායන නියෝගවලට ලක් කර ඇති ගෙදර නිරෝධායනය වෙන අය කිසිම හේතුවක් නිසා ඇඳිරි නීතිය ඉවත් වුණා කියලා නිවසින් එළියට බහින්න හැකියාවක් නැහැ. ඒ නිවෙස් තුලම රැඳී සිටින්න ඕනේ. ඒ නිරෝධායන කාල පරිච්ඡේදය අවසන් වන තාක්කල් ඒ අය බලන්න කාටවත් යන්නත් බෑ. ඇඳිරි නීතිය ඉවත් වුණා කියලා නිරෝධායනය වන නිවසකට තව පිටස්තර කෙනෙක් යනවා නම් ඒක වරදක්. ඒ වගේම නිරෝධායනය වන නිවස කෙනෙක් පිටට යනවා නම් ඒක වරදක්. ඒක රෝගයක් බෝ කිරීමට ඉවහල් වෙනවා. නිරෝධායන ආරක්ෂා පනති ප්‍රතිපාදන වලට අමතරව ලංකාවේ අපරාධ නීතිය යටතේත් ඒ අයට විරුද්ධව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. නොසැලකිලිමත් හෝ ද්වේෂාගත ක්‍රියාවකින් රෝගයක් ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන්. ඒ නිසා මේ කරුණු සියල්ල ගැන අවධානය යොමු කරන්න, මේ රෝගයේ ව්‍යාප්තිය වළක්වන්න ඔබගේ සහාය නිරන්තරයෙන් බලාපොරොත්තු වෙනවා. සමස්ත ලෝකවාසී ජනතාවට දැඩි තර්ජනයක් එල්ල වී තිබෙන නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා දිවයිනේ සියලුම පූජනීය ස්ථාන ආවරණය වන පරිදි මහානුභාව සම්පන්න රතන සූත්‍රය සහ ජ්වර පිරිත සජ්ජායනා කිරීමේ වැඩපිළිවෙලක් ඊයේ ආරම්භ කළා. ඒ අග්‍රාමාත්‍ය බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනුශාසකත්වයෙන් ඒ අනුව වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහන බෞද්ධ මාධ්‍යචාලය පිහිටි කොළඹ හත ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා.
අග්‍රාමාත්‍ය සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ආශිර්වාදාත්මක රතන සූත්‍රය සහ ජ්වරපිරිත සජ්ජායනා කිරීම දෙවයිනේ සීලම පූජනීය ස්ථාන ආවරණය කරමින් ඊයේ ආරම්භ කෙරුණා. ඒ බෞද්ධ මාධ්‍ය ජාලය ඇතුළු මෙරට ප්‍රධාන රූපවාහිනී මාධ්‍ය නාලිකාවන් වැඩසටහන සජීවීව විකාශය කරමින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලවයි. ඒ අනුව මෙම වැඩපිළිවෙලේ සමාරම්භක වැඩසටහන කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථාන පරිසරයේ ඊයේ ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යවරයා විහාරස්ථ සුගන්ධ කුටිය වන්දනා කිරීමෙන් අනතුරුව පිරිත් දේශනාව ආරම්භ කළ අතර පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ හිටපු මහෝපාද්‍ය කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති පූජ්‍යපාද ඉත්තදෙමිලිය ඉන්දසාර කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ කරු අධ්‍යක්ෂ පූජනීය බොරලන්දේ වජිරඥාන යන නාහිමරුන් ඇතුළු පූජනීය සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කළා. වැඩසටහනට සමගාමීව ඓතිහාසික ජයශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස ආශිර්වාදාත්මක පිරිත් දේශනාව ඊයේ පැවැත්වුණා. ඒ පූජනීය සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මේ අතර ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේද පිරිත් දේශනාව පැවැත්වුණේ දේවටන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතාගේ ප්‍රධානත්වයෙන්. ඓතිහාසික රුවන්වැලිසෑය චෛත්‍යරාජන් වහන්සේ අභියසද පිරිත් දේශනාව සංවිධානය කර තිබුණා. ඒ රුවන්වැලිසෑය චෛත්‍යරාමාධිකාරී පූජ්‍යපාද පල්ලියගම හේමරත්න නාහිමියන් ප්‍රමුඛ නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් නව කොරෝනා වෛරසය මෙරටින් තුරන් කරවීමේ අරමුණින් මහියංගනේ රාජමහා විහාරස්ථානයේද පිරිත් දේශනාව ඊයේ සංවිධානය කළේ අස්කිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගන රාජමහා විහාරාධිපති පූජ්‍යපාද උරුලෑවත්තේ ධම්මරක්කිත නාහිමියන්ගේ අනුශාසනයෙන්. මේ අතර ඓතිහාසික කළුතර බෝධින් වහන්සේ අභියසද ආශිර්වාදාත්මක පිරිත් දේශනාව ඊයේ පැවැත්වුණේ කොරෝනා වෛරසය මෙරටින් තුරන් කරවීමේ අරමුණෙන්. අද වැඩම කරන්නට යෙදුණා. උන්වහන්සේ ධම්මං යම්පි සංඝං සරණං සරණං ගච්ඡාමි අනුත්තරෝ පුරිස ධම්මස්සවන කාලෝ. සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර මහසමන් දේවාලයේද පිරිත් දේශනාව ඊයේ පැවැත්වුණා. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව ඓතිහාසික මාතර බෝධින් වහන්සේ අභියසද පිරිත් දේශනාව ඊයේ සංවිධානය කර තිබුණා.
කැලණිය රාජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍යපාද කොළුපිටියේ මහින්ද සංඝරක්කිත නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පිරිත් දේශනාව ඊයේ පැවැතුනේ කැලණිය රාජමහා විහාරස්ථානයේදී. දෙවයින පුරා ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙලට සමගාමීව බම්බලපිටිය කෝවිල, කොළඹ ජුම්මා පල්ලිය, දෙහිවල සාන්ත මරියා දේවස්ථානය වැනි ආගමික ස්ථානවලද පුද පූජාවන් ඊයේ සංවිධානය කර තිබුණා. මෙරට 18 වන ගුවන් හමුදාපතිවරයා ලෙස අභිනවයෙන් පත් වූ එයා මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ජයශ්‍රී මහබෝධීන් වහන්සේ වැඳ පුදා ගනිමින් ඊයේ ආශිර්වාද ලබා ගත්තා. අභිනව ගුවන් හමුදාපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු ප්‍රථම වරට අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගත් ගුවන් හමුදාපතිවරයා පළමුව අටමස්ථානාධිපති පූජ්‍යපාද ආචාර්ය පල්ලේගම ශ්‍රීනිවාස නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. එහිදී ගුවන් හමුදාපතිවරයා විසින් රාවණා රජුගේ දඬබොනර ආකෘතිය ඇතුළත් සිහිවටනයක්ද නාහිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වුවා. අනතුරුව ගුවන් හමුදාපතිවරයා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමද සිදු වූ අතර පසුව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පිහිටි මහා විහාර සන්නිපාත ශාලාවේ ගුවන් හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් සිදු කෙරෙන අලුත් වැඩියා කටයුතුද එතුමාගේ අධීක්ෂණයට ලක් වුණා. විශේෂයෙන්ම එළියට යන්න දෙන්න ඒව කරන්න එපා කොවිඩ් වලින් බේරෙලා එහෙම මොනවාද මේ කියනවා. ඇත්ත වශයෙන්ම මම හිතන්නේ අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මේ ආණ්ඩුව කොවිඩ් මර්ධනය සඳහා ගත හැකි උපරිම වෙහෙසක් අරගෙන ක්‍රියාකාරකම් සියල්ලම අරගෙන තියෙනවා. නමුත් අපි සියලු දෙනාමටම තේරෙනවා ඇඳිරි නීතිය දිගටම කරගෙන යන්න බෑ. අපි මහජනතාවට ඔවුන්ගේ ජීවනෝපායන් කරගැනීමට අවස්ථාවක් ලබා දිය යුතුයි. මේ අවස්ථාවේ විශේෂම වගකීම තියෙන්නේ මේ රටේ මහජනතාවට. මේ රටේ මහජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ඒ දීලා තියෙන උපදෙස් පිළිපදිමින් මේ කොරෝනා මර්ධනයට කොරෝනාව මේ ලංකාවෙන් තුරන් කිරීමට අපි සියලු දෙනා එකතු වෙලා අපි මේ අවස්ථාවේ ක්‍රියා කළොත් මේක එච්චර අමාරු කාර්යයක් නෙමෙයි. නමුත් සියලු දේ ආණ්ඩුවට හෝ කාට හරි කරන්න කියලා ඒවැයෙන් බැහැර වෙලා ඉතාම අපරක්ෂකාරී ලෙස හැසිරුණොත් අපිට මේක මර්ධනය කරන්න බෑ. නිසා මම මේක අවස්ථාවක් කරගන්නවා රටේ තියෙන සියලු මහජනතාවගෙන් ඉතාම ආදරෙන් ඉල්ලා සිටින්න මේ අවස්ථාවේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදලා ඒ දීලා තියෙන උපදෙස් පිළිපදිමින් මේ අවස්ථාවේ රට ගොඩ නැගීමට ඔබ සියලු දෙනා දායක වෙන්න කියලා. නිරෝධායන ඇඳිරි නීතියෙන් නිවෙස්වලට සීමා වූ නාරාහෙන් පිට දාබරේ මාවත ආශ්‍රිත පවුල් 10කට වියලි ආහාර බෙදා දීමක් පසුගියදා නාරාහෙන් පිට ශ්‍රී ගෞතම විහාරය අසල ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා. නාරාහෙන් පිට ශ්‍රී ගෞතම විහාරාධිපති පූජ්‍යපාද ඕමල්පේ සුමනරත්න නාහිමියන්ගේ අනුශාසනයෙන් වැඩසටහන සංවිධානය කර තිබූ අතර විල්සන් වෙළඳ සමාගමේ සභාපතිවරුන් කිහිප දෙනෙක් මේ සඳහා අනුග්‍රහය දක්වා තිබුණා. රුපියල් 2500ක වටිනාකමකින් යුත් ආහාර මල්ලක් මෙහිදී ලබා දුන් අතර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා.
නරාහිම්පිට දාබරේ මාවත ශ්‍රී ගෞතම විහාරයේ හැටියට අපි කල්පනා කළා මේ වෙලාවේ අපේ පළාතේ ජීවත් වෙන දායකකාරකාදීන් දැඩි අපහසුතාවයකට පත් වී තිබෙන මොහොතක් මේ ඔවුන්ට කුලියක් මලියක් කරගන්න විදිහක් නැහැ. අතේ කීයක් හරි තිබුණත් කඩේකට ගිහිල්ලා බඩුවක් මූට්ටුවක් ගන්න පුළුවන් කමක් නැහැ. මේ එකක් ඇඳිරි නීති තත්ත්වයේ යටතේ ඔවුන් දැඩි අපහසුතාවයකට පත් වෙලා තිබෙනවා. නමුත් රජයක් හැටියට මේ මොහොතේ ජනතාව ආරක්ෂා කර ගැනීමට රජයකට සිද්ධ වෙනවා මෙබඳු දැඩි නීති රීති අනුගමනය කරන්න. ඒ නිසා වෙන්නේ විවිධ පීඩාවල් වලට පත් වෙලා තිබෙන දාබරේ මාවත මේ පළාත ප්‍රදේශය තුළ ජීවත් වෙන පවුල් 1000කට මේ පවුල් 1000 තෝරා ගැනීමේදී දෙමළ, මුස්ලිම්, හින්දු, කතෝලික කියන ආගම හෝ ජාතිය හෝ කිසිසේත්ම අපි වැදගත් කොට සැලකුවේ නැහැ. අපි ඔවුන්ගෙන් ඇසුවේ ඒක ප්‍රශ්න දෙකක් පමණයි අපි ඇහුවේ. ඔබට මේ සලාකය ඕනද නැද්ද? ඔබේ ආගම කුමක්ද? ඔබේ ජාතිය කුමක්ද? ඔබ කතා කරන භාෂාව කුමක්ද? අපි කිසිම කෙනෙක්ගෙන් ඉගෙන විමසුවේ නැහැ. මොකද මේ මොහොතේ අපි මේ යමක් දීමේනකොට එහෙම තෝර දෙන මොහොතක් නෙවෙයි. විශේෂයෙන්ම ගමෙන් පන්තරට කියන හැම මොහොතකම ඉස්මතු වී තිබෙන තේමාව තමයි ගමෙන් පන්තරට. නමුත් මේ වෙලාවේ අපි කරන්නේ ඒකේ අනිත් පැත්ත පන්සලින් ගමට ප්‍රදානය කරනකොට අර සමානාත්මතාවය මේ කලාතුල ජීවත් වෙන්නේ කවුද? ඒ ජීවත් වෙන ඕනම මිනිස්සෙකුට පන්සලක් ආශ්‍රය කරගෙන ජීවත් වීමම යම් වාසනාවක් කොට උන්ට සලකන්න පුළුවන් කමක් තියෙන. කියන්නේ පන්සලක් ළඟ ජීවත් වුණාම ඒක ආගම මොකද්ද, ජාතිය මොකද්ද, භාෂාව මොකද්ද, පක්ෂයේ පාට මොකක්ද කියන එක වැදගත් වෙන්නේ. මේ වගේ වියලි සලාක පෝෂණයක්, මේ වගේ මහා දානයක්, මහා දන්සලක්, මහා පින්කමක් කරලා ඒ පින් මේ රට ආරක්ෂා කරන දෙවිවරුන්ට අනුමෝදන් කරලා මේ රට ආරක්ෂා කරලා දෙන්න, මේ ජනතාව ආරක්ෂා කරලා දෙන්න, මේ රටට මේ පත් වෙලා තිබෙන ව්‍යසනය පහන් දුරු කරන්න ඒ විවිධ දිවා රාත්‍රී වෙහෙස මහන්සි වෙලා නොබලා වැඩ කරන සාල පිරිසක් ඉන්නවා. විවිධ ක්ෂේත්‍රවල රජය, ඒ වගේම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ඒ වගේම ආරක්ෂක සේවාවන් වලින් අය මේ සියලු දෙනාට මේ කාර්යය කරන්න දෙවියන්ගෙන් ලැබිය යුතු යම් සහයෝගයක් ආරක්ෂාවක් තියෙනවා නම් අපි කියනවා දෙවියන්ට පින් දීලා මේ පින් අරගෙන සතුටු වෙලා මේ කාර්යය කරන්නට දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය ලබා දෙන්න කියලා පිරුණා. ඒ පුවතත් සමගින් අදට නියමිත සුසන්දේශ පුවත් විකාශය මෙතකින් නිමාවට පත්වනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.